අපි අද ශුද්ධ වූ සබත් දිනය වෙතට පැමිණලා තිබෙනවා. අපි මුලින්ම මේ සබත් දේව මෙහෙය දෙවියන් වහන්සේගේ අතට මුළුමනින් කැප කරලා යාඥා කරමු. ලෝකේ විවිධ රටවල් ඉඳගෙන මේ වෙලාවේ අද මේ සබත් දේව මෙහෙය සමග එකතු වෙන ඔබ සියලුම දෙනා අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දවස අපි මුලින්ම දෙවියන් වහන්සේට බාර කරලා උන්වහන්සේගේ කරුණාව මේ දේව මෙහෙය පුරාම අප සමග තබන්න කියලා අපි යාඥා කරමු. අද දවස බාර කරලා මුලින්ම යාඥා කරන්න මේ සම්බන්ධලා ඉන්නේ නදීෂා අබේරත්න කියන නමින් සම්බන්ධලා ඉන්න සිස්ටර් අද දවස වාර කරලා යාඥා කරන්න. මයික් එක ඔන් කරගන්න. ඔයාගේ ෆෝන් එකේ යටට ගිහිල්ලා මයික් එක ඕන් කරගෙන කතා කරන්න. මයික් හරිද පාස්ටර්? දැන් හරි. හලෙලූයා ප්‍රශංසා වේවා ස්තුති කරනවා ජයමාන තැන ඔයා ඉන්න පුතේ ඔයා කියන්නේ ජයමාන තැනන් වහන්සේ ඔබ වහන්සේට මේ උදෑසනත් අපි නැවත වාරයක් එකතු වෙමින් අපි ප්‍රශංසාවෙන් ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමිනී සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ලබන්න වටිනා උතුම් තැනන් වහන්සේ ඔබ වහන්සේ මේ ලෝකේ වහල් සාතන්ගේ වහල් කමින් පාපෙන් අපි මුදවාගෙන ඔබ වහන්සේට සෙනගක් කොට පියාණන් වහන්සේට ඔප්පු කළා වූ තැනන් වහන්සේ නිසා ඒ ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ අපි ඔබ වහන්සේගේ පාමුල සිටිනවා ස්වාමිනේ අපේ මේ වෙන්වීමේ කාලය කැපකිරීමේ දවස් 40 ස්වාමීන් වහන්සේ මේ 7 වෙනි දවසටත් ඔබ වහන්සේ අපව ගෙනල්ලා තියෙනවා පහුගිය දවස් 6 පුරාටම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව ලැබුණා අපගේ බලයෙන්වත් ශක්තියෙන්වත් නෙමේ ස්වාමිනේ ඔබ වහන්සේගේ ආත්මයෙන් අපි මේ සියලු දේ කරන නිසා ඔබ වහන්සේ අපේ ඒ සියලු දේට උදව් කරන නිසා අපි ඔබ වහන්සේට නැවත වාරයක් ස්තුති කරනවා ස්වාමිනේ ඒ වගේම ස්වාමිනේ මේ වගේ ආඥාවල් කරන්න ඔබ වහන්සේ විසින් තෝරාගත්තා ඔබ වහන්සේගේ මේ 16 නිසාද ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ ඔහු තුලින් ඔබ වහන්සේ මේ බැටළු රැළ ඔබ වහන්සේ වෙතට අරගෙන යන්න ඔහුට දෙන්නා වූ කරුණාව ශක්තිය තවතවත් වර්ධනය කරමින් තවතවත් බලවත් කරමින් ඔය ධෛර්යමත් කරමින් ස්වාමිනේ ඉදිරියට ගෙන යන්න කියලා ඉල්ලනවා ස්වාමීන් වහන්සේ අද දවසේද ස්වාමිනේ මේ ආඥාවේදී මේ අපේ දේව වචනේ ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනේ සබත් දවස ඔබ වහන්සේට බාර කරනවා ඒ වගේ මේ මෝසෙස් ඒ පියාණන් වහන්සේ සමග ඒ කන්දට ගොස් ඒ සුද්ධ පනත් උන්වහන්සේගෙන් ලබාගෙන ඒ කන්දේ දවස් 40ක් සිටියා වගේ ස්වාමිනේ අපිත් ඔබ වහන්සේත් එක්ක මේ දින 40 ගත කරන්න යනවා ස්වාමිනේ මේ මෝසෙස් විසින් අපිට ලබා දුන්නා වේ ව්‍යවස්ථාව අනපනත් ස්වාමිනේ අපි අතින් බොහෝ දේවල් කඩ වෙලා තියෙනවා ඒ සුද්ධ මාර්ග අපි අත්හැරලා ස්වාමීන් වහන්සේ අපි කැමැති තලවල් වල අපි ජීවත් වෙලා තියෙනවා ස්වාමිනේ නමුත් නැවතත් අපි ඔබ වහන්සේත් සමග ආත්මික තලයට පැමිණෙන පිණිස ස්වාමිනේ නැවතත් අපිව සූදානම් කරගන්න යනවා ඒ අපේ කැඩී ගියව පූජාසන නැවතත් ගොඩනගාගෙන ස්වාමිනේ ඔබ වහන්සේගේ මාංශය ඉරාගෙන ඔබ වහන්සේ අපිට ලබා දුන්නා වේ සුද්ධ ස්ථානය ඒ පියාණන් වහන්සේ සමග සම්බන්ධතාවයට අපි ගොඩ එන්න නැවත වාරයක් අපි අපේ හදවත ඇතුළාන්තේ අපි සෝදිසි කරගෙන අපි මනස්තාප වෙමින් ස්වාමිනේ ඔබ වහන්සේ තුලට ඉන්න යනවා ස්වාමින් වහන්සේ බලවත් පියාණන් වහන්සේ අපගේ ඇදහිල්ලේද බලාපොරොත්තුවේද අන්තිම තීන්දුව වන ස්වාමීන් වහන්සේ ඒ දේව රාජ්‍ය සහ ඊළඟට පැමිණෙන්න තියෙන ඔබ වහන්සේගේ පැමිණීමට අපි සූදානම් වෙන පිණිස ස්වාමීන් අපේ ආත්ම ප්‍රාණ ශරීරය යට නිදොස් කරලා තබා ගන්න පිණිස අපි මෙවන් දේවල් වලින් මෙවන් ආත්මික ගොඩනැගීම් වලින් ස්වාමීන් ඔබ වහන්සේට සම්බන්ධ වෙන්න යනවා පියාණන් වහන්සේ අනේ ස්වාමීන් ඔබ වහන්සේ අපිට අනුකම්පා කරමින් ස්වාමීන් මේ කාලය පුරාවටම අපිට ගොඩනැගිලා ස්වාමීන් ඔබ වහන්සේ ඉක්මනින් එන්න යනවා ඒ ඊමට අපිව ඔබ වහන්සේ සූදානම් කරමින් ස්වාමිනේ අපව රැගෙන යන්න කියලා ඉල්ලනවා ස්වාමිනේ අද දවසේ ස්වාමීන් වහන්සේ මම ඇතුළුව ස්වාමිනේ මේ අන්තර්ජාලය තුලින් මේකට සම්බන්ධ වෙලා සිටින හැම සහෝදර සහෝදරියක්ම ඔබ වහන්සේට බාර කරනවා මේ සුද්ධ සබත් දවසේ තුල ස්වාමීන් වහන්සේ අපිට ගොඩාක් කැපවීමෙන්ද අපේ මාංශය ස්වාමීන් වහන්සේ අපි ඒක ආරක්ෂා කර ගැනීමෙන්ද අපේ ආශාවල් වලින් අපි ඈත් වෙලා ජීවත් වීමෙන්ද අද දවසත් අපිට ගත කරන්න ඔබ වහන්සේම උදව් කරන්න ස්වාමිනේ
මේ අන්තර්ජාලය තුළ අපේ මේ තියෙනව මේ සියලුම උපකරණ වලින්ද ස්වාමීනි කිසිම දෙයක් වෙන්නේ නැතුව ස්වාමීනි ඒවා හරි විදිහට ක්‍රියාත්මක කරලා අපිට ලැබෙනා මේ 16 තුලින් ලැබෙනා මේ වචනය අපිට හරියාකාරව ලබා ගන්න පිණිස අපේ ආත්මවල අපිට සකස් කරගන්න අපේ සිත සකස් කරගන්න මේ වෙලේ අපිට උදව් උපකාර කරන අපේ සියලු පාපයන් නැවත වාරයක් අපි මතක් කරමින් අපි පිරිසිදු වෙමින් වාසිගේ හස්තයට කැප වෙමින් බාර වෙනවා සියලු දෙනා බාර කරනවා සියල්ලිලානේ ජේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන්. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. අද දවසේ අපි මේ ශුද්ධ සබත් දේව මෙහෙයට සහභාගී වෙන්න අපි සූදානම් වෙනවා. මුලින්ම අපි ගීතාවලියේ අපි මීළඟ පරිච්ඡේදය විතර අපේ අවධානය යොමු කරමු. ගීතාවලියේ 66 වෙනි පරිච්ඡේදය පෙරළගමු. ගීතාවලියේ 66 වෙනි පරිච්ඡේදයේ පළමුවෙනි පදයේ සිට අපි පහළට කියවමු. මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් මයික් එක ඕන් කරගන්න. කලින් උපදෙස් ලැබිලා තිබෙන විදිහට 66 වෙනි පරිච්ඡේදය පෙරළ ගන්න. සිස්ටර් පද්මලතා කියවන්න පළවෙනි පදේ ඉඳලා. ගීතාවලිය 66 ජාතික මිදීම හා පුද්ගලික මිදීම ගැන ප්‍රශංසාව. පොළොව ඇති සියල්ලෙනි දෙවියන් වහන්සේට ප්‍රීතිනාදා පවත්වව්. උන්වහන්සේගේ නාමයේ මහිමය ගැන ගී කියව්. උන්වහන්සේගේ ප්‍රශංසාව කීර්තිමත් කරව්. ඔබගේ ක්‍රියා කොපමණ භයංකරද. ඔබගේ බලයේ මහත්කම නිසා ඔබගේ සතුරු ඔබට යටත් වන්නෝය. පොළවේ සියල්ලෝම ඔබට নমස්කාර කරන්නෝය. ඔබට ගී කියන්නෝය. ඔබගේ නාමයට ගී කියන්නෝයයි දෙවියන් වහන්සේට කියව්. ඒ වූ දෙවියන් වහන්සේගේ ක්‍රියා බලව්. මනුෂ්‍ය පුත්‍රයන් කෙරෙහි උන්වහන්සේගේ ක්‍රියා කිරීම භයංකරය. උන්වහන්සේ මුහුද වියලි බිමක් කළසේක. ඔහු ගංගාව මැදින් පයින් ගියෝය. එහිදී අපි උන්වහන්සේ කෙරෙහි ප්‍රීති වීමුව. උන්වහන්සේ තමන් බලයෙන් සදාකල් ආණ්ඩු කරනසේක. උන්වහන්සේගේ ඇස් ජාතීන් කෙරෙහි යොමා තිබේ. කැරලිකාරයෝ දුමුමක් උඩඟු නොවත්වා. මනුෂ්‍ය වර්ගයෙනි අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරව්. උන්වහන්සේට නගන ප්‍රශංසා හඬ ඇසෙන්ට සලස්වව්. අපේ ප්‍රාණය ජීවත් කරන්නෙත් අපේ පාද ලිස්සන්නට නාරින්නෙත් උන්වහන්සේය. මක්නිසාද දෙවියන් වහන්සේ ඔබ අප සෝදිසි කළසේක. ත්‍රිදී පරීක්ෂා කරන්නාක් මෙන් ඔබ අප පරීක්ෂා කළසේක. ඔබ අප දැලට පැමිණවූසේක. අපේ තුනටිය පිටතද බරක් තැබූසේක. ඔබ මිනිසයන් අපේ හිසට උඩින් යවූසේක. ගිනි මැදින් හා ජල මැදින් ගියමුව. නමුත් ඔබ අප එයින් සාරවත් තැනකට පැමිණවූසේක. මම දවන පූජා රැගෙන ඔබගේ ගෘහයට ඇතුල් වෙන්නෙමි. මාගේ විපත්තියේදී මාගේ තොල් වලින් කීවා වූ මාගේ මුඛයෙන් කතා කළා වූ මාගේ බාර ඔබට ඔප්පු කරන්නෙමි. බැටළුවන්ගේ සුවඳ දුම් සහිතව තරසතුන් දවන පූජාවන් කොට ඔබට පුදන්නෙමි. ගොනුන්ද එළුවන් සමග පූජා කරන්නෙමි. දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇති සියල්ලෙනි ඇවිත් අසව්. උන්වහන්සේ මාගේ ආත්මය උදෙසා කළ දේ ප්‍රකාශ කරන්නෙමි. මාගේ මුඛයෙන් උන්වහන්සේට මොර ගැසීමි. මාගේ දිවෙන් උන්වහන්සේ උසස් කරනු ලැබූසේක. අයිතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතේ ඇතනම් ස්වාමීන් වහන්සේ මාගේ බස් නාසනසේක. නමුත් සැබවින්ම දෙවියන් වහන්සේ ඇසූසේක. මාගේ යාඥා ශබ්දයට කන් දුන්සේක. මාගේ යාඥාවද මා කෙරෙන් තමන් කරුණාවද පහනු කළා වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. අයිතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතෙහි ඇතනම් ස්වාමීන් වහන්සේ මාගේ බස් නාසනසේක. නමුත් සැබවින්ම උන්වහන්සේ ඇසූසේක. මාගේ යාඥා ශබ්දයට කන් දුන්සේක. මාගේ යාඥාවද මා කෙරෙන් තමන් කරුණාවද පහ නොකළා වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ අපේ යාඥාවන් වලට සවන් දෙන බැවින් අපි උන්වහන්සේගේ පාමුල උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් මේ උදෑසන මේ සබත් දේව මෙහෙය වෙතට අපේ සම්පූර්ණ අවධානය දීලා අපි උන්වහන්සේ වෙනුවෙන් කැපවෙමු. අපි මුලින්ම নমස්කාරයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ පාද පාමුලට ගමන් කරමු.
ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා. සෑම කෙනෙක්ම සබත් දින නමස්කාරයට එකතු වෙන පිණිස තමන්ගේ සිත් දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් කරගන්න. සියලුම දෙනා පිටත නොබලා දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න. හලෙලූයා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. අපි ඔබ වහන්සේගේ පාද පාමුලට පැමිණෙනවා මේ වෙලාවේ ස්වාමීනි. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ස්වාමීනි. හලෙලූයා. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. මේ සබත් දේව මෙහෙය දක්වා ඔබ වහන්සේ අපව ගෙනා බැවින් ඔබට ස්තුති කරනවා. දින 6ක් මේ සියලු දෙනා තමන්ගේ වැඩ කරගෙන අද දිනය ඔබ වහන්සේ උදෙසා ශුද්ධ වූ නිවාඩු දිනය බැවින් ඔබ වහන්සේ වෙනුවෙන් වෙන් වෙන්නට වුන් සියලු දෙනා ඔබගේ අතට බාර වී සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා. මේ ගීතිකාවන් සමග එකතු වෙලා අපි ප්‍රශංසාවෙන් ස්තුතියෙන් යුක්තව දෙවියන් වහන්සේගේ පාද පාමුලට මේ වෙලාවේ ඇතුල් වෙමු. හලෙලූයා හලෙලූයා. නමස්කාර වේවා. ඔබ වන්නාමයක් නැතේ, ඔබ වන් ස්පර්ශයක් නැතේ, ඔබ වන් කරුණා ගුණයක් නැහැ අන් කෙනෙකුගේ. ඔබ වන් ප්‍රේමයක් නැතේ, ඔබ වන් සාමයක් නැතේ, ඔබෙන් ගලනා ප්‍රීතියන් නැහැ අන් කෙනෙකුගේ. ඔබේ ආත්මය මා ස්ථිර කරයි, ඔබේ ආත්මය මා නිදහස් කරයි. නම දින කල් නම දින කල් සමිධේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ තරම් කරුණා ගුණයක් තවත් නැහැ ස්වාමීනි. එබැවින් අපි ඔබ වහන්සේ කියන ලෙසට ඔබ වහන්සේ වෙතටම අවධානය දී සිටිනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ වගේ සාමයක්, ඔබ වහන්සේ තරම් ස්පර්ශයක් නැත ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ තුලින් ගලනා ප්‍රීතිය තරම් ප්‍රීතියක් මිනිසෙකුට තවත් අත්වන්නේ නැත. මිනිසයන් පොළවේ විවිධ දේ තුලින් ප්‍රීතිය සොයන නමුත් අවසානයේ ඒ සියල්ල වේදනාවකට හැරී යන්නේය. නමුත් දෙවියන් වහන්සේ කෙරෙන් බැසෙන දිව්‍ය සමාදානය සහ ප්‍රීතිය සදා කාලයට මිනිසෙක් තුල ස්ථිර වන්නේය. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ලිකාලි හාතෙලේ හබාලි හාතේ හෙලේ කේලේ හේතලේ. ඔබ වන් ප්‍රේමයක් නැතේ, ඔබ වන් සාමයක් නැතේ, ඔබෙන් ගලනා ප්‍රීතියන් නැහැ අන් කයෙකුගේ. ඔබ වන්නාමයක් නැතේ, ඔබ වන් ස්පර්ශයක් නැතේ, ඔබ වන් කරුණා ගුණයක් නැහැ අන් අයෙකුගේ. ඔබේ ආත්මය මා ස්ථිර කරයි, ඔබ ආත්මය මා නිදහස් කරයි. ඔබේ ආත්මය මා ස්ථිර කරයි, ඔබේ ආත්මය මා නිදහස් කරයි. නම දින කල් නම දින කල් සමදී. හලෙලූයා 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 හලෙලූයා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ.
ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි. මේ නමස්කාරය ඔබ වහන්සේ වෙතට ඔසවා බාර කරනවා. ඔබ වහන්සේගේ ශුද්ධ වූ දිනය සමග එකතු වෙලා ඉන්න ලෝකේ ඈත රටවල් ඉඳලා එකතු වෙන මේ සියලුම දෙනා ඔබ වහන්සේගේ ආත්මයට බාර කරනවා. ඔවුන් කුමන ස්ථානයක කුමන ස්වරූපයකින් වෙන් වෙලා ඈත් වෙලා දුරස් වෙලා සිටියත් දැන් ඔබ වහන්සේගේ ආත්මය තුල උන්ව සියලු දෙනා ඒකාත්මික කරන බැවින් ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. හලෙලූයා 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 හලෙලූයා. ඔබට ස්තුති වේවා. දෙවියන් වහන්සේට ප්‍රීති නාද පවත්වව්. උන්වහන්සේගේ නාමයේ මහිමය ගැන ගී කියව්. උන්වහන්සේගේ ප්‍රශංසාව කීර්තිමත් කරව්. ඔබගේ ක්‍රියා කොපමණ භයංකරද. ඔබගේ බලයේ මහත්කම නිසා ඔබගේ සතුරෝ ඔබට යටත් වන්නෝය. පොළවේ සියල්ලෝම ඔබට නමස්කාර කරන්නෝය. ඔබට ගී කියන්නෝය. ඔබගේ නාමයට ගී කියන්නෝය. දෙවියන් වහන්සේට කියව්. එව් දෙවියන් වහන්සේගේ ක්‍රියා බලව්. මනුෂ්‍ය පුත්‍රයන් කෙරෙහි උන්වහන්සේගේ ක්‍රියා කිරීම භයංකරය. උන්වහන්සේ මුහුද වියලි බිමක් කළසේක. ඔව්හු ගංගාව මැදින් පයින් ගියෝය. එහිදී අපි උන්වහන්සේ කෙරෙහි ප්‍රීති වීමුව. උන්වහන්සේ තමන් බලෙන් සදාකල් ආණ්ඩු කරනසේක. උන්වහන්සේගේ ඇස් ජාතීන් කෙරෙහි යොමා තිබේ. කැරලි කාරයෝ තුමුම උඩගු නොවෙත්වා. මනුෂ්‍ය වර්ගයනි අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරව්. උන්වහන්සේට නගන ප්‍රශංසා හඬ ඇසෙන්නට සලස්වව්. අපේ ප්‍රාණය ජීවත් කරන්නේ අපේ පාද ලිස්සන්නට නාරින්නේ උන්වහන්සේය. මක් නිසාද දෙවියන් වහන්සේ ඔබ අප සෝදිසි කළසේක. රිදී පරීක්ෂා කරන්නාක් මෙන් ඔබ අප පරීක්ෂා කළසේක. ඔබ අප දැලට පැමුණ වූසේක. අපේ තුනටිය පිට තද බරක් තැබූසේක. ඔබ මනුෂ්‍යයන් අපේ හිසට උඩින් යැවූසේක. ගිනි මැදින් හා ජල මැදින් ගියමුය. නමුත් ඔබ අප කෙරෙහි එයින් සාරවත් තැනකට පැමිණ වූසේක. මම දවන පූජා රැගෙන ඔබගේ ගෘහයට මේ උදෑසන ඇතුල් වන්නෙමි. හලෙලූයා 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 හලෙලූයා. ඔබට නමස්කාර වේවා. සියලු ජනයනි වහන්සේගේ නාමයට බයෙන් වෙවුලුමෙන් යුක්තව ගෞරව නමස්කාරය දෙන්න. හලෙලූයා හලෙලූයා. ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීනි. හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි. හලෙලූයා. ඔබේ ආත්මය මා ස්ථිර කරයි. ඔබේ ආත්මය මා නිදහස් කරයි. නම දින කල් නම දින කල් සමිනේ. හලෙලූයා. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. නිකලා තෙලේ හබාලේ හබාලේ හා තෙලේ හබාලේ කාහේ ලාතේ හමාලේ හා තෙලේ හිබෙලේ ඉලියාලා හා තලහ මනකල හතලේ හිබෙලේ බෙලේ බෙලේ මෙනේ කෙලේ කෙතලියාලා හතලා මා කලා හතලේ හිබෙලේ කේලේ කේතලියාලි හා තෙලියා මලා තෙලේ හිබෙලේ මෙනේ කෙලේ. ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා. සියලු දෙනා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සිටින්න. පිටත නොබලා දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වන පිණිස උන්වහන්සේට කතා කරමින් සිටින්න. උන්වහන්සේගේ සබත් දිනය තුල උන්වහන්සේව මුණ ගැහෙන පිණිස උන්වහන්සේට සම්මුඛ වෙමින් සිටින්න. හලෙලූයා. උන්වහන්සේගේ අතට මුළුමනින් ඔබේම කැමැත්තෙන් බාර වෙමින් සිටින්න. හලෙලූයා. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීනි. හලෙලූයා. අපි ඔබගේ අතට බාර වෙනවා පියාණන් වහන්සේ. ඔබ වහන්සේ මේ දිනය වෙන් කළා ඔබ වහන්සේ සමග සම්මුඛ වෙන්නට. හලෙලූයා. එබැවින් අපි අපේ සියලු වැඩ අතහැර අපේ අනෙකුත් සියලු දේවල් පසෙක තබා මේ උදෑසන ඔබ වහන්සේගේ හඬ අසන පිණිසත් ඔබ වහන්සේට සමීප වන පිණිසත් ඔබ වහන්සේ දෙස අපගේ ඇස් යොමන පිණිසත් පැමිණ සිටිනවා ස්වාමීන් වහන්සේ. මේ විවිධ රටවල් වල සිටින සියලු දෙනා ඔබගේ වචනයට කීකරු වෙලා මේ උදෑසන ඔබ අභියසට පැමිණ සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඔබට නමස්කාර වේවා. අපි ඔබට බාර වෙනවා දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ කරුණාව අපට ලබා දෙන්න. ඔබට ස්තුති වේවා ස්වාමීනි. හලෙලූයා 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 හලෙලූයා. ඔබට නමස්කාර වේවා. සෑම කෙනෙක්ම යාඥාවේ යෙදී සිටින්න.
හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සිටින්න. හලෙලූයා හලෙලූයා ලිබලා බලා 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 මනකල හතල හමනල හලහතලි හබලතලි හමනකල හතල හමන හතල හමනකල හතලි හිබේලේ කීලේ කීතලියාලි හාතලි. ඔබට ප්‍රශංසා වේවා. හලෙලූයා 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 හමනකලා තෙලියා බාලි හාතලියා මාලා තලා හබාලි 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 හාතලියා මිලාතලි මිලාතලි හබාලි කාහිලාති හමාලි හමානා කාලා හාතලි හිබෙලි මෙනිකලි. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා දෙවියන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. කඳුලැල් මගේ පිස දැමුවා බලාපොරොත්තුව ගෙන දුන්නා මගේ ජේසුනේ ආදරේ ඔබට මගේ ජේසුනේ ආදරේ ඔබට ඔබ තුරුලේ මා සෑම දිනේ රඳවා ගන්න සමිත් ඔබ සෙවනේ මා සෑම දිනේ රඳවා ගන්න සමිතේ ඔබ තුරුලේ මා සෑම දිනේ රඳවා ගන්න සමිතේ ඔබ සෙවනේ මා සෑම දිනේ රඳවා ගන්න සමිතේ කඳුලැල් මගේ පිස දැමුවා බලාපොරොත්තුව ගෙන දුන්නා මගේ ජේසුනේ ආදරේ ඔබට ජේසුනේ ආදරේ ඔබට මගේ ජේසුනේ ආදරේ ඔබට මගේ ජේසුනේ ආදරේ ඔබට ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. මේ උදෑසන ඔබ වහන්සේ අපට මඟ පෙන්වන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අපිට කතා කර ඔබ වහන්සේගේ ශුද්ධ මඟ පෙන්වීම මේ වෙලාවේ ලබා දෙන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. අපි සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අතට බාර වෙමු. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්න මේ සබත් දිනය තුල උන්වහන්සේ ඔබ කැඳවලා තිබෙනවා. උන්වහන්සේගේ වචනය අසන පිණිස. එබැවින් උන්වහන්සේ අද දවසේ ඔබ හැම කෙනෙක්ටම කතා කරන්න කියලා එකිනෙක කෙනා පෞද්ගලිකව දෙවියන් වහන්සේට ආඥා කරන්න. ඒ වගේම අද දවසේ උන්වහන්සේ අපිට කතා කරන්න යන වචනය දෙවියන් වහන්සේට මුළුමනින් බාර කරලා අපි යාඥා කරමු. දේව වචනය තුලින් දෙවියන් වහන්සේ අපිට කතා කරන්න කියලා රාණි සිස්ටර් යාඥා කරන්න. හලෙලූයා. ස්තුති වේවා පියාණන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා මගේ දෙවි පියාණන් වහන්සේ. සර්වබලධාරී සර්ව පරාක්‍රම මහෝත්තම දෙවි පියාණන් වහන්සේ. ඔබ වහන්සේගේ දිව්‍ය පාද පාමුල මේ උදෑසන අපි යටහත් සිටින් නැවතත් එනවා පියාණනි. යටහත් වෙනවා අපි එකිනෙකාම ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා. උතුම් දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේ මේ දුන්න උතුම් දවස නිසා ඔබට ස්තුති කරනවා ස්වාමීනි. දිව්‍යමාන දෙවි පියාණන් වහන්සේ මේ මොහොත උතුම් දෙවියන් වහන්සේ ඔබගේ කරුණාවර හස්තය අපි එකිනෙකා මත නිදහස් කරන පිණිස ස්වාමින් වහන්සේ ඔබගේ වචනේ අසන පිණිස උතුම් දෙවියන් වහන්සේ අපව සූදානම් කරන පිණිස ස්වාමීනි ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන්න මගේ දෙවියන් වහන්සේ
ඉහලින් එන නැනනුවන ප්‍රඥාව බුද්ධිය ස්වාමිනී නිදහස් කරන්නට එකිනෙකාටම ඔබ වහන්සේ කතා කරන්න ස්වාමිනී මේ හදවත් විවෘත කරන්න උතුම් දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ අසන පිණිස දෙවියන් වහන්සේ කරුණාබර වූ දෙවි පියාණනි අපිට අත ගසන්න එකිනෙකාම ස්පර්ශ කරන්න ස්වාමිනී මේ එකිනෙකාගේ ජීවිතවලට විරුද්ධව ක්‍රියා කරන සියලු අඳුරු අන්ධකාර බලවේග සියල්ල ස්වාමිනී පහ කරමින් ඔබ වහන්සේගේ කරුණා බල මහිමය මේ හැම කෙනෙක්වත්ම නිදහස් කරන්නට පියාණනි ජීවමාන නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමේන්. හරි. අපි දෙවියන් වහන්සේගේ වචනය වෙතට අවධානය යොමු කරමු. අපි අද දවසේ ශුද්ධ ලියවිලි කියවීම නික්මයාම පොතේ 31 වෙනි පරිච්ඡේදය වෙතට අපේ අවධානය යොමු කරමු. නික්මයාම 31 12 වෙනි පදයේ සිට 15ට මේ වෙලාවේ අපි කියවමු. කුමාරි සිස්ටර් ඔයා බයිබලයේ පෙරලගෙන නම් ඉන්නේ 31 වෙනි පරිච්ඡේදයේ නික්මයාම 12 ඉඳලා 15ට කියවන්න. සබත් දවස ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට තම ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කරමින් සැබවින්ම නුඹලා මාගේ සබත් දවස ආරක්ෂා කළ යුතුය. මක් නිසාද නුඹලා විරුද්ධ ලෙස විශුද්ධ කරන්නා වූ තැනන් වහන්සේ නුඹලා විසුද්ධ කරන්නා වූ තැනන් වහන්සේ මමයි නුඹලා ගන්නා පිණිස ඒක නුඹලාගේ පරම්පරාවල නුඹලා සහ මා අතරෙහි ලකුණක්ය. එබැවින් නුඹලා සබත් දවස ආරක්ෂා කරපල්ලා. මක් නිසාද? එය නුඹලා සුද්ධය. නුඹලාට සුද්ධය. එය අසුද්ධ කරන කවරෙක් නමුත් සැබවින්ම මරණු ලබන්නේය. මක් නිසාද? ඒ දවසේදී යමෙක් යම් වැඩක් කරයිද ඒ තනත්තා තමාගේ සෙනග අතරින් සිඳ දමනු ලබන්නේය. දවසක් වැඩ කළ දවස් 6ක් වැඩ කළ යුතුය. එහෙත් 7 වෙනි දවස ස්වාමින් වහන්සේට සුද්ධ වූ ගරු වූද නිවාඩු වන සබත් දවසක් දවසේදී යම් වැඩක් කවරෙක් නමුත් සැබවින්ම මරණු ලබන්නේය. එබැවින් ඊශ්‍රායල් පුත්‍රයන් තමුන්ගේ පරම්පරාවල නිරන්තර ගිවිසුමක් කොට සබත් පවත්වමින් සබත් දවස ආරක්ෂා කළ යුතුය. එය සදා කාලයටම මා සහ ඊශ්‍රායල් පුත්‍රයන් අතරේ ලකුණක්ය. මක් නිසාද? ස්වාමින් වහන්සේ අහසත් පොළවත් 6 දවසකින් සාදා 7 වෙනි දින නැවත නිවාඩු ගන්නසේකයි කියා පන්නයි කීසේක. උන්වහන්සේ සීනායි කන්ද සිටදී මෝසෙස් සමග කතා කර කෙළවර වූ කල දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් ලෑලිද සාක්ෂිය ලෑලි දෙක ඔහුට දුන්සේක. ආමේන්. හල්ලුයා. මේ ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහන්සේ පනවපු නීතිය ඊශ්‍රායල් ජාතිය දෙවියන් වහන්සේ විසින් පවිත්‍ර කළා, වෙන් කළා, ඒක නියම ජාතියක් විදිහට රාජධානියක් විදිහට ගොඩනගද්දී දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතියට දුන්න නියමය තමයි සබත් දවස සම්බන්ධයෙන් මේ අපි කියුවේ. ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහන්සේ කිව්වා මේ සබත් දවස කඩ කරන කවරෙක් නමුත් නුඹේ කඳවුරේ සිටිනවා නම් සැබවින්ම ඔහුව මරන්න අවශ්‍යයි. එබැවින් ඊශ්‍රායල් පුත්‍රයන් තමුන්ගේ පරම්පරාවල නිරන්තර ගිවිසුමක් කොට සබත් පවත්වමින් සබත් දවස ආරක්ෂා කළ යුතුයි. එය සදාකාලෙටම මා සහ ඊශ්‍රායල් පුත්‍රයන් අතරේ ලකුණක් වන්නේය. මක්නිසාද ස්වාමින් වහන්සේ අහසත් පොළවත් සදවසකින් සාදා 7 වෙනි දින නැවතී නිවාඩුගත්සේකයි කියාපන්නයි කීසේක. දෙවියන් වහන්සේ කියනවා මම මේ පොළව මවද්දී
මේ ස්වර්ග මේ හැමදේම නිර්මාණය කරන වෙලාවේ දවස් 6කින් අහස පොළොව මවලා 7 වෙනි දවසේ මම විවේක ගත්තා. එබැවින් එම දවස ශුද්ධයි. එම දවස අපි වෙන් කරගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ එම දවස් 6කින් මැව් ආකාරය සහ 7 වෙනි දින නිවාඩු ගැනීම සම්බන්ධයෙන් උත්පත්ති පොතේ දෙවනි පරිච්ඡේදයේ විස්තර කරලා තිබෙනවා. උත්පත්ති 2 මුල් පදයේ සිට මෙසේ අහසත් පොළවත් එහි මුළු සේනාවත් මවා නිමවන ලද්දේය. දෙවියන් වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය 6 වෙනි දවසේ නිම කළසේක. උන්වහන්සේ තමන් විසින් කරන ලද සියලු වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩුගත්සේක. දෙවියන් වහන්සේ තමන් මැව්වා වූ සෑදුවා වූ ස්වකීය සියලු වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩුගත් හේයින් ඒ දවසට ආශිර්වාද කොට එය ශුද්ධයයි නියම කළසේක. දෙවියන් වහන්සේ මේ 7 වෙනි දිනය උන්වහන්සේට ශුද්ධ දිනයක් විදිහට වෙන් කරගෙන තිබෙනවා. එදා ආදම්ගේ සහ ඒවගේ පටන් දෙවියන් වහන්සේව සම්මුඛ වීම සඳහා මේ 7 වෙනි දවස දෙවියන් වහන්සේ උන්ට දීලා තිබුණා. 7 වෙනි දවසේ දෙවියන් වහන්සේ මේ අයව මුණ ගැහෙන්න ආවා. ආදම් සහ ඒව දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගිහිල්ලා තමන්ගේ කාරණා දෙවියන් වහන්සේත් එක්ක විවෘතව කතා කළා. හැබැයි පසු කාලීනව මිනිසයන් දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් වෙන්වීමත් සමග මේ 7 වෙනි දවසේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වීම කියන එක මිනිසයන්ට අමතක වුණා. ඔවුන් තම තමන්ගේ වැඩ රාජකාරී කළා. තමන්ට ඕන විදිහට රාජ්‍යයන් පිහිටුවාගෙන ජීවත් වෙන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේත් එක්ක සම්මුඛ වීම ඔවුන් අතපසු කළා. නමුත් පසුව ආබ්‍රහම්ව කැඳවලා ඔහුගේ වංශය තුලින් ඊශ්‍රායල් ජාතිය ගොඩනැගුවට පසුව දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ව එක රාජධානියක් විදිහට පිහිටුවන කාලේ දෙවියන් වහන්සේ ඔවුන්ට මේ නීතිය නැවත වතාවක් ලබා දුන්නා. ඔවුන්ට දෙවියන් වහන්සේ කතා කරලා කිව්වා 7 වෙනි දවස ශුද්ධයි. අපි කලින් කියවපු නික්මයාම 31 වෙනි පරිච්ඡේදයේ ලියා තිබෙන විදිහට දෙවියන් වහන්සේ ඔවුන්ට කිව්වා නුඹලා මේ දවස අනිවාර්යෙන් පවත්වන්න අවශ්‍යයි. ඒ දවස තමයි මම මේ ලෝකය නිර්මාණය කළා විවේක ගත දවස. ඒ දවස තමයි මුල් මැවිල්ලේ ආදම් සහ ඒව ඇවිල්ලා මාත් එක්ක කාරණා කතා කරගත්ත දවස. ඒ වගේම පටන් ගැනීමේ ඉඳලා මිනිස්යන්ට මාව සම්මුඛ වෙන පිණිස ඇවිල්ලා මුණ ගැහෙන පිණිස දීලා තිබෙන දවස තමයි මේ සබත් දිනය. අන්න ඒ දිනේ වෙතර තමයි ඔබත් අද මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක ඊශ්‍රායල් වරුන්ට මේ නීතිය තදින්ම දෙවියන් වහන්සේ දීලා තිබුණා. ඒ නීතිය අපිටත් එලෙසම අදාළයි. දස පනතේ අපි පහුගිය කාලේ ඉගෙන ගත්තා 4 වෙනි පනතේ විස්තර කරලා දීලා තිබුණේ මෙන්න මේ සබත් දිනය පිළිබඳව. සබත් දිනය සුද්ධ කොට පැවැත්විය යුතු ආකාරය අපි නික්මයාම පොතේ 20 වෙනි පරිච්ඡේදයේ දස පනත ගැන ඉගෙනගත්ත වෙලාවේ අපි ඉගෙන ගත්තා. නික්මයාම පොතේ 28 වෙනි පදයේ සිට එහි විස්තර වෙනවා 4 වෙනි පනත මොකක්ද කියලා. සබත් දවස සුද්ධ කොට පවත්වන්නට සිහි කරගනුව. සදවසක් වැඩ කරමින් තාගේ සියලු වැඩ කර්මාන්ත කරගනුව. ඒත් 7 වෙනි දවස තාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ තෝවත් තාගේ පුත්‍රයාවත් තාගේ දුවවත් තාගේ වැඩකාරයාවත් තාගේ වැඩකාරීවත් තාගේ සිව්පාවෝවත් තාගේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්. කුමක් හේන්ද ස්වාමින් වහන්සේ අහසත් පොළවත් මුහුදත් එහි ඇත්තා වූ සියල්ලත් සදවසකින් සාදා 7 වෙනි දවසේ නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමින් වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට එය විශුද්ධ කළසේක. දෙවියන් වහන්සේ මේ දිනය උන්වහන්සේට වෙන් කරගෙන ඉවරයි. ඒක විශුද්ධ කරලා තිබෙන්නේ. ඒ දවසේ වෙන කිසිවක් කරලා පළක් නැහැ. ඒ දවසේ වෙන මොනවා කරන්න ගියත් තේරුමක් නැහැ ඒකෙන්. අනිත් මිනිස්සු නොදන්න කමට සබත් දවසත් තමන්ගේ වැඩවලට යොදාගෙන තිබෙනවා. ඔවුන් දෙවියන් වහන්සේව නොහඳුනන බොහෝ මිනිසයන් ඔවුන්ට මේ පනත් වලින් අදාළත්වයක් නැහැ. ඔවුන් ගිහිල්ලා තමන්ට රිසි ලෙස ඒ පනත් කඩ කරගෙන සබත් දවසත් තමන්ගේ වැඩවලට යොදාගෙන තිබෙනවා. දැන් ක්‍රිස්තියානිවරුත් ඒ වගේම කතෝලික අයත් සබත් දවස පැවැත්වීම අත්‍යවශ්‍යව තිබෙනවා. නමුත් ඔවුනුත් පසු කාලීනව දැන් අපි දකිනවා බොහෝ අය සබත් දවස નિયમિત විදිහට පවත්වන්නේ නැති තත්වයකට පත් වෙලා තිබෙනවා. බොහෝ අය පැයකට දෙකකට ඒ දේව මෙහෙයට සහභාගී වෙලා ඒ දවස් ඉතුරු ටික ආයි තමන්ගේ දේවල් වැඩ කරගන්න පටන්ගෙන තිබෙනවා. හැබැයි දෙවියන් වහන්සේ ඒක නෙමෙයි කිව්වේ. ඒ දවස සුද්ධයි. ඒ දවස වෙන් කරන්න අවශ්‍යයි. ඒ දවසේ තමයි දෙවියන් වහන්සේත් එක්ක ඔබ සාකච්ඡා කරන්න අවශ්‍ය. දෙවියන් වහන්සේට වෙන් වෙලා උන්වහන්සේ කියපු විදිහට වැඩ අතහැරලා
ඉන්න අවශ්‍ය අන්න ඒ දවසේ. ඒ දවස දෙවියන් වහන්සේ විසින් විශුද්ධ කළ දවසක්. ඒ දවසේ දෙවියන් වහන්සේ ඔබට අලුත් මාර්ග පෙන්වලා දෙනවා. අලුත් අදහස් ඔබට ලබා දෙනවා. ඔබ මීළඟ සතියේ ගමන් කළ යුතු ආකාරය පිළිබඳව ඒ සබත් දිනය තුලදී තමයි ඔබට මඟ පෙන්වීම දෙන්නේ. එම දේව මෙහෙයන් තුල දෙවියන් වහන්සේගේ සේවකයන් ඒ වෙනුවෙන් වෙන් වෙලා සිටිනවා. ඔවුන් තුලින් දෙවියන් වහන්සේ ඔබට උන්වහන්සේගේ වචනය ලබා දීලා මීළඟ සතියේ ගමන් කරන්නට අවශ්‍ය මාර්ගය පාදලා දෙන්නේ මෙන්න මේ සබත් දිනය තුල. මුල් අවදියේ ඊශ්‍රායල් වරුණුත් මේ සබත් දිනය පිළිබඳව දාපු නීති ඊතරම් සලකන්නේ නැතුව වැඩ කරපු කාලයක් තිබුණා. හැබැයි ඒ කාලයේදී ඔවුන් කරපු සියල්ල අසාර්ථක වුණා. කාන්තාරය තුලදී තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ට කියන්නේ නුඹලා මේ දිනේ වෙන කිසිම දෙයක් කරන්න බෑ. අනිත් දවස්වල නුඹලාට කෑමට අවශ්‍ය වටුවන් සහ මන්නා ස්වර්ගයෙන් වස්සලා දෙනවා. නුඹලාට මන්නා එකතු කරගන්න පුළුවන් ගිහිල්ලා දවස් 6ක් නුඹලාට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. හැබැයි ඒ එකතු කරගන්න මන්නා පහුවෙනිද දක්වා තියාගන්න බෑ. ඊළඟ දවසට අවශ්‍ය මන්නා නුඹලා ඊළඟ දවසේ උදේම නැගිටලා ගිහිල්ලා නුඹලාගේ කෙත් වලින් භූමියෙන් එකතු කරගන්න අවශ්‍යයි කියලා ඊශ්‍රායල් වරුන්ට කිව්වා. ඉතින් ඔවුන් උදෑසන නැගිටලා ගිහිල්ලා මන්නා එකතු කරගෙන ආවා. මේ පිළිබඳව දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් මන්නා කෑම ඊශ්‍රායල් වරුන්ට දුන්න විදිහ ගැන නික්මයාම පොතේ 16 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. එහි කියනවා ඔවුන් උදේම නැගිටලා ගිහිල්ලා බලද්දී ඔවුන්ගේ කෙතේ හරියට කුඩා සුදු පාට ඇට జాතියක් බිම වැටලා තිබුණා. පිණි මත ඒවා තැම්පත් වෙලා තිබුණා. ඔවුන් ගිහිල්ලා බලද්දී දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා මේ තමයි මම නුඹලාට මේ කාන්තාරය තුල ලබා දෙන ආහාරය. ඔවුන් ඒ ආහාරයෙන් යැපුණා. ඔවුන් අවුරුදු 40ක් මන්නා කමින් ජීවත් වුණා. ඉතින් දෙවියන් වහන්සේ උන්ට කිව්වා නුඹ අද දවසට අවශ්‍ය මන්නා ප්‍රමාණය එකතු කරගන්න. ඉතින් ඊශ්‍රායල්වරු දවසට අවශ්‍ය ප්‍රමාණය එකතු කරගෙන ගියා. සමහරු වැඩිපුරත් එකතු කරගෙන ගියා. හැබැයි අන්තිමට බලද්දි වැඩියෙන් ගත්ත කෙනාට වැඩියෙන්වත් අඩුවෙන් ගත්ත කෙනාට අඩුවෙන්වත් තිබුණේ නැහැ. කොහොම වුණත් සමහරු ඉතුරු වෙච්ච ප්‍රමාණ ඊළඟ දවස් දක්වා ඉතුරු කරගත්තා. එතකොට මේ නික්මයාම පොතේ 16 වෙනි පරිච්ඡේදයේ කියනවා ඒ ඉතුරු කරගත්ත මන්නා උදේ වෙනකොට පණුව හැදිලා නරක් වෙලා දුර්ගන්ධය පැතිරෙමින් තිබුණා. මෝසෙස් ඔවුන්ට බැනලා කිව්වා උඹලට මම කිව්වා මේ මන්නා ඊළඟ දවස දක්වා ඉතුරු කරගන්න එපා. අද දවසේ එකතු කරගත්ත එක අදම කන්න කියලා නියෝග කළත් නුඹලා ඒක කඩ කරලා ඊළඟ දවස වෙනුවෙන් ඉතුරු කරගත්තා. හැබැයි ඊට පසුව ඊශ්‍රායල්වරු මේ කාරණා තේරුම්ගෙන ඔවුන් එදාට අවශ්‍ය ප්‍රමාණය විතරක් ආහාරයට අරගෙන ආයි වෙන ඉතුරු කරලා තියාගන්න ගියේ නෑ. හැබැයි ඊළඟට දෙවියන් වහන්සේ උන්ට කිව්වා දැන් උඹලා දවස් 6ක් තිස්සේ මන්නා එකතු කරගෙන උඹලා එදාට අවශ්‍ය මන්නා එකතු කරගෙන කෑවා. හැබැයි දැන් ඊළඟට එනවා 7 වෙනි දවස. ඒ දවස මං සුද්ධ විදිහට පවත්වන නිවාඩු දවස. ඒක තමයි සබත් දිනය. නුඹලා සබත් දිනය පවත්වන්න අවශ්‍යයි මේ නික්මයාම පොතේ 31 වෙනි පරිච්ඡේදයේ කියපු විදිහට. ඒ දවසේදී නුඹලා ගිහිල්ලා කෙතට ගිහිල්ලා මන්නා එකතු කරන්න බෑ. ඒ දවසට නුඹ කෙතට ගියාට නුඹට මන්නා හම්බ වෙන්නේ නෑ. ඒ දවසේ නුඹ ගෙදර නතර වෙලා ඉන්න අවශ්‍යයි කියලා කිව්වා. හැබැයි ඒක කියලත් සමහර අය ඒ සබත් දවස තුලත් ගියා තමන්ගේ පවුලට තමන්ට අවශ්‍ය මන්නා හොයන්න. හැබැයි ඒ ගිය කිසි කෙනෙක්ට ඒ කෙත් වලින් මන්නා හම්බුන්නේ නැහැ කියලා නික්මයාම පොතේ 16 වෙනි පරිච්ඡේදයේ කියනවා. දෙවියන් වහන්සේ ඊශ්‍රායලුන්ට කිව්වා 7 වෙනි දවසේ නුඹලා ගිහිල්ලා මන්නා එකතු කරන්න එපා. 6 වෙනි දවසේ නුඹලා වැඩිපුර දෙගුණයක් මන්නා එකතු කරගන්න. 7 වෙනි දවසටත් අවශ්‍ය කෑම විදිහට මන්නා සූදානම් කරගන්න 6 වෙනි දවසේ. ඉතින් ඔවුන් ප්‍රශ්න කරා එතකොට අපි කලින් දවස්වල ඊළඟ දවසටත් එක්ක ඉතුරු කරගත්තම ඊළඟ දවසේ උදේ බලද්දී ඒවා නරක් වෙලා තිබුණා. හැබැයි මෝසෙස් උන්ට කතා කරලා කිව්වා මේ 7 වෙනි දවසේ නුඹලා එකතු කරගන්න 7 වෙනි දවසට කන්න ඉතුරු කරගන්න මන්නා එහෙම නරක වෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව ඉතුරු කරගන්න කියලා කිව්වා. ඉතින් ඔවුන් කියපු විදිහට මන්නා ඉතුරු කරගත්තා. නික්මයාම පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ ඉඳලා මේ පිළිබඳව විස්තර කරනවා. හෙට දවස ගරුමය වූ නිවාඩු දවසක්ය. ස්වාමීන් වහන්සේට සුද්ධ සබතක්ය. පුලුස්සන දේ පුලුස්සා ගනිල්ලා. තම්බන දේ තම්බා ගනිල්ලා. ඉතුරු වෙන තියෙන දේ සියල්ල පසුවදා උදේ දක්වා තිබෙන්නට නුඹලා ළඟ තබා ගනිල්ලායයි ඔවුන්ට කීවේය. ඔව්හු මෝසෙස් කී ලෙස පසුවදා උදේ වනතුරු ඒවා තබා ගත්තෝය. ඒවා දුර්ගන්ධ නොවිය. එහි කිසි පණුවෙක්ද නොවිය.
මෝසෙස් අද ඒවා කාපල්ලා. මක් නිසාද? අද ස්වාමින් වහන්සේට පවත්වන සබතය. අද ඒවා කෙතෙහි සම්බ නොවන්නේය. සදවසක් ඒවා රැස් කරගනිල්ලා. එහෙත් 7 වෙනි දවස සබතය. ඒ දවසෙහි එයින් කිසිවක් නොතිබේ යයි කීසේක. තවද සෙනග අතරින් සමහරෙක් 7 වෙනි දවසෙහි රැස් කරන්නට පිටත්ව ගිය නමුත් කිසිවක් නොලැබුණේය. ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට නුඹලා මාගේ ආඥාද ව්‍යවස්ථාද පවත්වන්නට කොපමණ කල් අකමැතිව සිටින්නහුද බලාපල්ලා. ස්වාමින් වහන්සේ නුඹලාට සබත් දවස දුන්සේක. එබැවින් උන්වහන්සේ සවෙනි දවසේදී දෙදවසක් ආහාර නුඹලාට දෙනසේක. එකිනෙක කෙනා තම තමාගේ ස්ථානයෙහි නැවතී සිටිනු මිස 7 වෙනි දවසෙහි තමාගේ ඉඩමෙන් කිසිවක් නොයේවයි කීසේක. දෙවියන් වහන්සේ කියනවා 7 වෙනි දවසේ කොහෙවත් යන්න එපා. ඒ දවස නුඹලට මාත් එක්ක සම්මුඛ වෙන්න දුන්න දිනය. ඒ දවස නුඹලගේ දේව මෙහෙය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් වෙලාවේ නිවසේ නුඹගේ පවුලේ දරුවන් එක්ක නුඹේ පවුලේ අනිත් සියලු දෙනාත් එක්ක රැඳිලා සිටින්න පුළුවන්. ඒ ඇරෙන්න වෙන මොනවත් සබත් දවසේ වැඩ රාජකාරි වලට, මුදල් ඉපයීම් වලට, රැකියාවන් වලට, ව්‍යාපාර වලට යන්න එපා. නමුත් අද අපි දකිනවා ක්‍රිස්තියානි සභාවේ ඔවුන් සබත් දවස තුලත් ලාභ ලබන පිණිස ඔවුන් දකින්නේ දැන් මිනිස්සු ලෝකයේ කියන්නේ කාලය රන් හා සමානයි. ඉතින් ඔවුන්ට සබත් දවසේ කාලයත් රන් හා සමාන නිසා ඔවුන් යනවා වැඩ කරන්න. ඔවුන් ව්‍යාපාර වලට යනවා. ඒ සබත් දවසේ කරන ව්‍යාපාර රැකියා තුලින් ඔබට ඵලයක් උපදින්න නැති බව ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඊශ්‍රායල් වලට මොකද්ද කිව්වේ? උඹලා 7 වෙනි දවසේ කෙතට ගිහිල්ලා මන්නා හෙව්වට ඒවා කෙතෙන් හම්බ වෙන්නේ නැහැ. ඔබටත් කියන්න තියෙන්නේ ඒ ටික තමයි. ඔබ 7 වෙනි දවසේ ගිහිල්ලා සල්ලි හොයන්න ගියාට, ඔබ වෙන ව්‍යාපාර රැකියාවන් කරන්න ගියාට, ඔබේ ලාභයට වැඩ කරන්න ගියාට 7 වෙනි දවසේ ඔබට කිසිදු ලාභයක් උපයන්න හම්බෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ දුන්න නියෝගයක්. ඔබට පෙනෙයි එදා මුදලක් අතර ලැබුණා වගේ පෙනෙයි. ඔයා කොහොමද එහෙම කියන්නේ පාස්ට් අපිට එහෙම මුදලක් අතර ලැබුණා මේ අපි ගිය සතියේ සබත් දවසේ වැඩ කරලා සල්ලි හම්බුණානේ කියලා කියයි. හැබැයි ඔබ හොඳට ගණන් කරලා බලන්න. දැන් මේ සතිය වෙනකොට ඒ ලැබිච්ච මුදල අතේ ඉතුරු වෙලා තියෙනවද? ඒ සතිය ඇතුළතම මොනවා හරි හේතුවක් එදිලා ඔබ ඒ දවසේ උපයන මුදල නාස්ති වෙනට සිදු වෙනවා. ඒක දෙවියන් වහන්සේ ඔබ අතේ රැඳෙන්න සලස්වන්නේ නැහැ. ඒකට හේතුව උන්වහන්සේ දීපු නියෝගයක් තිබෙනවා. 7 වෙනි දවස නුඹලා දෙවියන් වහන්සේත් එක්ක ඉන්න අවශ්‍යයි. හදිස්සි වෙලා කලබල වෙලා ගොඩක් සල්ලි හොයන්න කියලා ගොඩාක් දේවල් එක සැරේ කරන්න කියලා 7 වෙනි දවසේ ගිහිල්ලා වැඩ කරන්න යන්න එපා. දැන් මේ විදේශ රටවල් වල ගිහිල්ලා වෙන තැන්වල වැඩ කරන අයට වෙන ස්වාමිවරුන් යටතේ වැඩ කරන අයට ඔවුන්ට සිද්ධ වෙලා තිබෙනවා. ඒ ස්වාමිවරු කියන විදිහට ඒ දවසේ වැඩ කරන්න. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න අවශ්‍යයි ඔබට සබත් දිනය සුද්ධ විදිහට පවත්වන්න බැරි ලෙස ඔබට ඒ දවසෙත් වැඩ කරන්න සිද්ධ වුණේ කුමක් නිසාද? ඔබ දෙවියන් වහන්සේ කියපු අනපනත් අතීතයේ සිට පැවැත්වුවද? ඔබ අතීතයේ සිට දෙවියන් වහන්සේගෙන් අහලද ඔබ මේ ගත්ත තීරණ අරගෙන තිබෙන්නේ? ඉතින් ඒ අතීතයේ වෙච්ච වැරදි ගැන පසුතැවිලි වෙලා දැන් හරි දෙවියන් වහන්සේගෙන් කරුණාව ඉල්ලන්න අවශ්‍යයි. ස්වාමිනී අපිට වැරදිලා තිබෙනවා. අපිට අඩු ගානේ අපි දවස් 6ක් වෙහෙසිලා මේ ගෙවල් වල මේ රැකියා වැඩපොළවල් වල වැඩ කරලා අඩු ගානේ අපිට 7 වෙනි දවසේ ඔබ වහන්සේගේ පාමුල ඉන්න තියෙන අවසරය අද අපිට නැති වෙලා තිබෙනවා. නමුත් ඔබ වහන්සේ අනුකම්පා කරලා අපිට නැවත ඒ දවස සුද්ධ ලෙස පවත්වන්න අවස්ථාව දෙන්න කියලා ඒ 7 වෙනි දවසේ අනිත් ස්වාමිවරුන්ගේ බලහත්කාරය නිසා වැඩ කරන්නට සිද්ධ වෙලා තිබෙන සියලුම දෙනා දෙවියන් වහන්සේට අද දවසේ යාඥා කරන්න අවශ්‍යයි. ඔබ දෙවියන් වහන්සේට යාඥා කළා ඔබ නිකන් කිව්වට හරියන්නේ නැහැ. අපිට සබත් දවසේ පල්ලියකට යන්න බෑ. ඒක නිසා අපි පල්ලි යන්නේ ඒක නිසා අපි ඒ දවසෙත් වැඩ කරනවා කියලා ඒක සැහැල්ලුවට ගන්න එපා. දෙවියන් වහන්සේගේ නියෝගයක් ඔබ අතින් කඩ වෙන තැනට ඔබපත් උනේ ඇයි? දෙවියන් වහන්සේගෙන් අහලා වැඩ කරපු නිසාද? නෑ අපි අපේ හිතුමනාපෙට බොහෝ දේවල් කරලා තිබෙනවා. අන්න එහි අතුරු ප්‍රතිඵල විදිහට අද අපිට දෙවියන් වහන්සේගේ සබත පවත්ව ගන්න බැරි විදිහට බොහෝ අය බොහෝ ස්ථානවල හිර වෙලා ඉන්නවා. අද බොහෝ ක්‍රිස්තියානි සභාවන් වලටත් මේ සතියේ සබත් දේව මෙහෙය පවත්වන්න බැරි වෙලා තිබෙනවා. ඇයි ඒක පවත්වන්න බැරි වුනේ? ඔවුන් ඒක සැහැල්ලුවට අරගෙන තිබෙනවා. කතෝලික සභාව, ක්‍රිස්තියානි සභාව ඒක හරි සැහැල්ලු දෙයක් විදිහට අරගෙන ඔවුන් කියනවා නෑ මේ සතියේ ඉඳලා අපි දේව මෙහෙය පවත්වන්නේ නෑ. මේ වසංගතයේ පහ වෙනකන් අපිට ඒක කරන්න බෑ. අපි ඔක්කොම පල්ලි වහලා දානවා කියලා. එයාලා ඒක නිදහසේ වහලා දාලා එයාලා පාඩුවේ ඒක සුළු දෙයක් විදිහට සලකලා ඔවුන් පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. හැබැයි ඔවුන් අද දවසේ කනස්සලු වෙන්න අවශ්‍යයි.
ඔවුන්ට මේ සතියේ සබත් දේව මෙහෙය පවත්ව ගන්න බැරි වුණා නම් කතෝලික සභාව හඬා වැළපෙන්න අවශ්‍යයි. ක්‍රිස්තියානි සභාව හඬා වැළපෙන්න අවශ්‍යයි. මේ සතියේ සබත් දේව මෙහෙය ඔවුන්ට පවත්වන්නට බැරි වෙච්ච එක ගැන. ඇයි ඔවුන්ට සබත් දේව මෙහෙය පවත්වන්න දෙවියන් වහන්සේ මේ සතියේ අවසර දීලා නැත්තේ? ලංකාවේ අද බොහෝ පල්ලි වහලා දාලා. ඇයි ඒකට හේතුව? ඇයි දෙවියන් වහන්සේගේ අවසරය එම ශුද්ධ මලු පාගන්න, එම ශුද්ධ දේවස්ථාන වලට ඇතුල් වෙන්න දෙවියන් වහන්සේගේ අවසරය ඔවුන්ට නැති වෙලා තිබෙන්න හේතුව මොකද්ද? ඔවුන් ඔක්කොම දෙවියන් වහන්සේ කියපු විදිහට කරලා ඉද්දි සාතන් ඇවිල්ලා ගහලා ගියාද? දෙවියන් වහන්සේ කියපු ඔක්කොම පනත් පවත්වද්දි දෙවියන් වහන්සේ ඉදිරියේ ඊටාම ශුද්ධව පවිත්‍රව අවංක චේතනාවෙන් මුළු ක්‍රිස්තියානි සභාවම සේවය කර කර ඉද්දි සාතන් හොරෙන් ඇවිල්ලා ගහලා සභාව වහලා ගියාද? නෑ. අවුරුදු ගණනාවක් තිස්සේ මුළු ක්‍රිස්තියානි සභාව, මුළු කතෝලික සභාව දෙවියන් වහන්සේගේ ශුද්ධ අනපනත් වලට පිටින් ගියා. ඔවුන් ඒවා පාගගෙන ඒවා පහතට දාලා වැඩ කළා. ඒවා සලකන්නේ නැතුව Tamanට ඕන විදිහට වසර ගණනාවක් ගමන් කරපු එකේ අවසාන ප්‍රතිඵලය දැන් ඔවුන්ට ලැබිලා තිබෙනවා. අඩු ගානේ දෙවියන් වහන්සේ ආරම්භයේදීම මේ පොළව මවපු කාලෙම දාපු නියෝගය ඔවුන්ට පවත්වන්න බැරි වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේ ඒක අවහිර කරලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ සභාව වහන්නේ සාතන් නෙමෙයි. දෙවියන් වහන්සේගේ ශුද්ධ සබත් දේව මෙහෙය වළක්වන්නේ සාතන්ද? නෑ. සාතන්ට ඒකට බලයක් නෑ. දෙවියන් වහන්සේම තමයි සබත් දේව මෙහෙය නතර කරනවා නම් නතර කරන්නේ. යෝවෙල් කියන අනාගත වක්තෘවරයාගේ පොතේ කියනවා මම නුඹලගේ ශුද්ධ මංගල්‍ය සහ නුඹලගේ සබත් දේව මෙහෙයන් නතර කරනවා. නුඹලගේ දේව මෙහෙයන් වලට පැමිණෙන්න තිබෙන අවස්ථාව නැති කරනවා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව නුඹලා මම කියන විදිහට ගමන් කරලා නැහැ. මම කියපු දේවල් නුඹලගේ සභාවන් වල කරලා නැහැ. නුඹලා මෙච්චර කාලයක් පල්ලියට ඇවිල්ලා දේව මෙහෙය පවත්වනවා කියලා නුඹලගේ වාසියට නුඹලට කැමති ඉගැන්වීම් කර ගිහිල්ලා තිබෙනවා. හැබැයි කිසිදු මිනිහෙක් තමන්ගේ ජීවිත වලින් වෙනස් වෙලා නැහැ. එම නිසා ඔවුන්ගේ වෙනසක් නැති ජීවිත තුලින් ඇවිල්ලා කරන පූජාවන් මට පළක් නැහැ. එම නිසා නුඹලට මේ සබත් දේව මෙහෙයන් පවත්වන්න අවසර දෙන්නේ නැහැ කියලා ඊශ්‍රායල් සභාවට යෝවෙල් අනාගත වක්තෘවරයාගේ පොතේ දෙවියන් වහන්සේ කිව්වා. එලෙසම වර්තමාන ක්‍රිස්තියානි සභාවේ පාපය නිසා, පාපයේ දරුණුකම නිසා ඔවුන් දෙවියන් වහන්සේගේ මාර්ගවලට විරුද්ධව වසර ගණනක් වැඩ කිරීමේ ප්‍රතිඵලය නිසා අද සභාවන් වහලා තිබෙනවා. අද එක එක්කෙනා කියනවා මේ සාතන් නැවිල්ලා වසංගතයක් දාලා සාතන් සභාව වැහුවා කියලා. සාතන් කොහෙද දෙවියන් වහන්සේගේ සභාව වහන්නේ? අතීතයේ ඉඳලා එහෙම වුණාද? කොහෙද එහෙම කරලා තියෙන්නේ? සභාව වැහුවා නම් වැහුවේ දෙවියන් වහන්සේ. එබැවින් සබත් දේව මෙහෙට සහභාගී වෙලා වෙන්න බැරුව ඉන්න සියලු දෙනාමත් අනික් ස්වාමිවරුන් යටතේ වැඩ කරන නිසා සබත් දේව මෙහෙට යන්න අවසර නැතුව ඉන්න සියලු දෙනාමත් අද වහලා දාලා තිබෙන සියලු ක්‍රිස්තියානි සභාවන් වලට යන්න බැරුව සිටින සියලු පූජකවරු සහ ඇදහිලිවන්තයනුත් අද දවසේ ඔබ පශ්චාත්තාපව දෙවියන් වහන්සේගෙන් සමාව අයදින්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න නැවත ඔබගේ ශුද්ධ දවස පවත්වන්න අවසර දෙන්න කියලා ඉල්ලන්න දෙවියන් වහන්සේගෙන්. සාතන්ට බැන සාතන්ගේ බලයක් කඩ ඉන්න නැතුව දෙවියන් වහන්සේගෙන් මේ බලය ඉල්ල ගන්න. දෙවියන් වහන්සේගෙන් දෙන්න. අපි පව් කළා. ඔබගේ විවස්ථා කඩ කළා. සබත් දවස තුල අපි පව් කළා. සබත් දවස මෙච්චර කාලයක් අපි ගණන් ගන්න නැතුව ඒ දවසේ වෙන වැඩ කළා. ඔබ වහන්සේගේ ශුද්ධ මලු ඉදිරියේ අපි පාපය සම්පූර්ණ කළා. එබැවින් අද අපිට ඔබ වහන්සේගේ දේව මෙහෙය පවත්ව ගන්න බැරුව ඉන්නවා ස්වාමිනී. නමුත් ඔබ වහන්සේ අපිට අනුකම්පා කරලා උදව් කරන්න. මේ අනිකුත් මැද පෙරදිග රටවල් වල ඉන්න සහෝදර සහෝදරියන් යාඥා කරලා ඉල්ලන්න. යුරෝපීය රටවල් වල වහලා දාලා තිබෙන සභාවන් වලට යන්න විදිහක් නැතුව ඉන්න සහෝදර සහෝදරියන් යාඥා කරලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. අපේ වරද නිසා අද අපිට දේව මෙහෙට යන්න බැරි වුණා. මෙච්චර කාලයක් පල්ලි ඇරලා තිබිච්ච කාලේ අපි ඒව මොනවත් ගැන ගණන් ගන්න නැතුව සත පහකට ඒව මායින් කරන්න නැතුව අපේ කැමති මාර්ගවල ගමන් කළා. ඒ දවස් කඩ කළා. නමුත් අපි අද පසුතැවිලි වෙනවා. ඒ දවස පවත්වන්න බැරි වෙච්ච එක ගැන. එබැවින් අපි කනස්සලු වෙලා ඔබගේ කරුණාව නැවත අයද සිටිනවා. ස්වාමිනී මේ පොළවට ඔබ වහන්සේව සම්මුඛ වෙන්න දීපු දවස. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ මුහුණ දකින්න දීපු දවස. ඔබ වහන්සේගේ පාමුලට ගිහිල්ලා අපගේ පියාණනි කියලා කතා කරන්න දෙවියන් වහන්සේට බය නැතුව ගිහිල්ලා ලං වෙන්න දීපු දවස. උන්වහන්සේගේ අභිමුඛයට ගිහිල්ලා අපේ ප්‍රශ්න අපේ අමාරුකම් කියලා උන්වහන්සේගේ ඉදිරියේ වැඳ වැටිලා දෙවියන් වහන්සේගේ පාද අල්ලගෙන සිටින්න දෙවියන් වහන්සේ වෙන් කරපු දවස අද මේ මුළු සභාවන් වලට ඒ දවස පවත්වන්න බැරි වෙලා තිබෙනවා. මිනිස්යන් දෙවියන් වහන්සේ කියපු මාර්ග වලින් වෙන් වෙලා වෙනත් මාර්ග වලට වෙතට අවධානය දීලා එදා ආදම් කරපු වරදම තමයි අද කරන්නේ. එදා පව් කළලා
කරාම දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න තියෙන අවසරය ආදම්ට නැති වුණා. එතෙක් දවසක් දෙවියන් වහන්සේගේ අභිමුඛයට ආදම්ට එන්න අවසර තිබුණා. හැබැයි ආදම් එපා කියපු දේ කරාම මොකද්ද වුනේ? ආදම්ට ඒ දෙවියන් වහන්සේගේ සම්මුඛත්වයට එන්න බැරි වුණා. හැබැයි ආදම් මොකද්ද කිව්වේ? මගේ නෙමේ වැරද්ද. මේ සාතන් මාව රැවට්ටුවා. ස්ත්‍රිය මාව රැවට්ටුවා. ස්ත්‍රිය කිව්වා මෙන්න මේ සාතන් තමයි මාව රැවට්ටුවේ. ඒක නිසා මගේ නෙමේ වැරද්ද. මං ගිහිල්ලා කාපු එක නෙමේ වැරද්ද. මං ගිහිල්ලා ඔබේ ආඥාව කඩපු කරපු එක නෙමේ වැරද්ද. සාතන් අපිව රවට්ටලා අපිට කන්න සලස්සපු එකයි වැරද්ද. ඒ ආදම් සහ ඒව මොකද්ද කරේ? පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේගෙන් තමන්ගේ අතින් කඩවෙච්ච ආඥාව ගැන මොකද්ද දීපු ආඥාව? අද වගේම එදත් ආඥාවක් දුන්නා. මම පෙන්නන ගහෙන් නුඹ ගිහිල්ලා කන්න එපා. මේ යහපත නපුර දැනගැනීමේ ගහෙන් නුඹ ගිහිල්ලා කෑවොත් නුඹ නසිනවා. එදා ආඥාවක් දීලා තිබුණා. එදා ඒ අහිංසක යුගය කියලා හඳුන්වන කාලේ එදත් නීතියක් තිබුණා. ඒ නීතිය දාලා තියෙද්දි ඔවුන් ඒක ගිහිල්ලා කඩ කළ නිසා සම්මුඛත්වයේ නැති වුණා. දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න අවසරය නැති වුණා. හැබැයි ආදම් මොකද්ද කිව්වේ? ඒ වෙච්ච වරද ගැන සමාව ගත්තේ නැහැ. සමාව ගත්තා නම් සමහර විට දෙවියන් වහන්සේ ඊට වඩා ප්‍රතිඵලයක් වෙනස් ප්‍රතිඵලයක් ඔවුන්ට ලබා දෙන්න තිබුණා. හැබැයි ඔවුන් සමාව ගත්තේ නැහැ. ඔවුන් පසුතැවිලි වුණේ නැහැ. දෙවියන් වහන්සේ මං ගිහිල්ලා මේ එපා කියපු ගහෙන් කෑවා. මං රැවටිලා ගිහිල්ලා මේ ගහෙන් කෑවා. මට සමා වෙන්න. මං වැටිච්ච තැනින් ගොඩ එන්න උදව් කරන්න කියලා ඉල්ලුවද ආදම්? ඉල්ලුවේ නැහැ. තමන්ගේ වරද හදාගන්න ඉල්ලුවේ නැහැ. හැබැයි එයා සාතන්ට වරද්ද පැටවුවා. අද ක්‍රිස්තියානි සභාවත් මේකම තමයි කරන්නේ. තමන්ගේ වැරද්ද හදාගන්නේ වසංගතය එවපු එකේ බලපෑම ඒ බලය සාතන් තමයි වල තියෙන්නේ. සාතන්ගේ තමයි වැරද්ද. දැන් අපි සාතන්ගේ බලය කඩමු කීකේ ඉන්නවා. සාතන්ගේ බලය එන්න ඉඩ ඇයි අවසර ලැබුණේ? සාතන්ට ඇයි ඇවිල්ලා පහර දෙන්න ඉඩ ලැබුණේ කොහෙන්ද? ඊශ්‍රායල්වරු දෙවියන් වහන්සේ කියපු දේ කරද්දී සාතන්ට ඇවිල්ලා නිකන් ගහලා යන්න පුළුවන් වුණාද? ආදම් සහ ඒව දෙවියන් වහන්සේ කියපු පනත රකිද්දී සාතන් ඇවිල්ලා නිකන් ආදම්ට ගහලා ගියාද? එහෙම කළේ නැහැ. සාතන්ට කොහොමද සාතන්ගේ අතට බලය ගියේ? ඒ ක්‍රිස්තියානි සභාව දෙවියන් වහන්සේගේ සුද්ධ මාර්ග කඩ කරපු නිසා. සුද්ධ මාර්ග කඩ කිරීම සමග සාතන්ගේ අතට බලය ගිහිල්ලා තිබෙනවා. ඒක වෙනම දෙයක්. දෙවියන් වහන්සේගෙන් දඬුවම් ඇවිල්ලා තියෙනවා. බයිබලයේ කියන නුඹලට සියලු වසංගත වලින් පහර දෙන්නේ මම, වෙන කවුරුවත් නෙමෙයි. ද්විතීය කතාවේ 28 වෙනි පරිච්ඡේදය මොකද්ද කියන්නේ? නුඹලා මම කියපු සුද්ධ මාර්ගවල හැසිරෙනවා නම් මම නුඹලව සුව කරනවා. නමුත් නුඹලා මගේ ආඥාවන් ආරක්ෂා කරන්නේ නැතුව මගේ සුද්ධ මාර්ග කඩ කළොත් මම නුඹලට සියලු වසංගත වලින් පහර දෙනවා. නුඹලට සොයාගන්න බැරි වසංගත වලින් පහර දෙනවා කියලා නික්මයාම ද්විතීය කතාව 28 වෙනි පරිච්ඡේදයේ කියවලා බලන්න එහි විස්තර වෙනවා. ඒ දෙවියන් වහන්සේ කිව්වේ නුඹලට පීඩාව එවන්නේ වසංගත එවන්නේ මමයි. සාතන් නෙමෙයි. ඇයි මම ඒවා එවන්නේ? නුඹලා මගේ පනත්, මගේ මාර්ග, මගේ සුද්ධකම විනාශ කරලා තිබෙනවා. නුඹලට එන්න ස්වර්ගයට එන්න දීපු අවස්ථාව, නුඹලට ජේසුස් වහන්සේගේ ලේ වලින් හේදෙන්න දීපු අවස්ථාව නුඹලා සුළු කරලා තිබෙනවා. ජේසුස් වහන්සේගේ පීඩා විඳීම නුඹලා පහතට දමලා තිබෙනවා. එබැවින් මගේ සුද්ධ මලු පාගන්න නුඹලට අවසර ලැබෙන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේ කියනවා. ඒ දවස පවත්ව ගන්න බැරුව අද ලෝකයේ පුරා සිටින සියලු දෙනා පශ්චාත්තාප වී දෙවියන් වහන්සේගෙන් කරුණාව ඉල්ලන්න අවශ්‍යයි. වෙච්ච වැරද්ද ගැන සමාව ඉල්ලලා ස්වාමීන් අපිට අනුකම්පා කළා නැවත ඔබ වහන්සේගේ මංගල්‍ය දිනය, ඔබ වහන්සේගේ සුද්ධ ගරුමය වූ නිවාඩු දිනය සමරන්නට පවත්වන්නට අපිට අවසර දෙන්න කියලා දෙවියන් වහන්සේගෙන් එම අවසරය ඉල්ලන්න අවශ්‍යයි. එවිට බලන්න දෙවියන් වහන්සේ දෙන්නේ නැද්ද කියලා. ඔබ අවංකව හැරුණොත් මේක අහගෙන හරියට අවංකව හැරෙන සභාවක් තියෙනවා නම් එම සභාවට බලන්න තව ටික දවසකින් දෙවියන් වහන්සේ අවසර දෙන්නේ නැද්ද කියලා සබත් දවස් පවත්වන්න. දෙවියන් වහන්සේ අවසර දෙනවා. හැබැයි ඒකට උන්වහන්සේ කියපු විදිහට කරන්න අවශ්‍යයි. අපි මේ කාලේ මේ දින 40ක් තිස්සේ පසුතැවෙන්නේ ඇයි? අපි උන්වහන්සේගේ සබත් දවස් සුළු කළා. අපි ඒ දවස්වල ඒක හරියට පවත්වන්න නැතුව අපි ඒ ගැන සුළුවෙන් හිතුවා. ඒ නිසා අපිට මේ අපි පවත්වපු දේව මෙහෙයන් පවත්වන්න බැරුව තිබෙනවා. අපේ අතිනුත් වැරදි සිද්ධ වෙලා තිබෙනවා. හැබැයි අපි ඒක සාතන්ට පටව ඉන්නේ අපි ඒ වරද පිළිගෙන අපි දෙවියන් වහන්සේ ඉදිරියේ පශ්චාත්තාප වී මේ දින 40ක් පුරා ඇයි මේ निराහාරයක් දාලා තියෙන්නේ? ඇයි එක සැරේට මේ දවස් 40ක් निराහාර දැම්මේ? උන්වහන්සේ අපිට පහර දීලා තිබෙනවා. අපි කරගෙන ගියපු වැඩ, අපි පවත්වගෙන ගියපු දේව මෙහෙයන් නතර කරලා තිබෙනවා. ඇයි? අපේ සභාවන් වල වැරදි තිබිලා තිබෙනවා. ඒ සභාවන් වලට ආපු අය තුල වැරදි තිබිලා තිබෙනවා. ඒවා අපි සලකන්නේ නැතුව, ඒවා හදන්නේ නැතුව අපි නිකන් සේවය කරලා තිබෙනවා. ඒක වැරදි. ඒ වැරදි හදා ගන්න අවශ්‍යයි. අපි ලෝකයෙන් වෙන්වීමක් නැතුව දෙවියන් වහන්සේට සේවය කරන්න ගිහිල්ලා තිබෙනවා. එහෙම බෑ. අපි නැවත දෙවියන් වහන්සේට වෙන් වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ සේවකයන් ලෝකයෙන් වෙන් වෙලා උන්වහන්සේගේ සබත් දවස් පවත්වන්න නම්
පවිත්‍රව පැමිණෙන්න අවශ්‍යයි. ඒ දේවල් කඩ වෙලා තිබෙනවා. එම කඩවීම නිසා මොකද්ද වෙලා තිබෙන්නේ? අද බොහෝ ක්‍රිස්තියානි සභාවන් වලට එම දේව මෙහෙය පවත්ව ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේ දින 40ක් තුල පසුතැවෙනවා. අනිත් අය සාතන්ට බලය දදා සාතන් නිසා තමයි උනේ කියලා සාතන්ට වරද පටව ඉන්න පුළුවන්. ආදම් කරපු වැරද්ද අද ඔක්කොම ක්‍රිස්තියානි සභාව බොහෝ බහුතරයක් ඒ මාර්ගය යනවා. එයාලා මෙයා නිසා තමයි උනේ, මේක නිසා තමයි උනේ, චීනේ වැරදි පරීක්ෂණයක් නිසා තමයි මේක උනේ. වෙන රටවල් වලින් ආපු නිසා තමයි මේක උනේ, මේගොල්ලෝ පරිස්සම් උනේ නැති නිසා තමයි මේක උනේ කියලා වරද වෙන අයට පටවන එක තමයි සිරිත. ඒක තමයි ආදම්ගේ ක්‍රමේ. අපි හැබැයි ඉන්නේ ආදම්ගේ ක්‍රමයට නෙමෙයි, දෙවනි ආදම් වන ජේසුස් වහන්සේගේ ක්‍රමයට. වරද අපි බාර ගන්නවා. අපි තමයි වැරද්ද කළේ. අපේ වරද නිසා මොකද්ද උනේ? අපේ වරද නිසා දෙවියන් වහන්සේගේ සබත් දිනය පවත්ව ගන්න අපිට දීලා තිබුණු අවකාශ නැති වුණා. නමුත් අපි මේ වෙලාවේ පශ්චාත්තාප වෙලා උන්වහන්සේ දී තිබෙන දේ හරියට පවත්වන්න අවශ්‍ය ශක්තිය නැවත උන්වහන්සේගෙන් ලබා ගන්න අවශ්‍යයි. වැරදුණු තැන් හදාගත්තොත් නැවත උන්වහන්සේ සමග සම්මුඛ වීමේ අවසරය ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේ ලබා දෙනවා කියලා දෙවියන් වහන්සේගේ ආත්මය මේ උදෑසන කියනවා. වහන්නත් දන්නවා දෙවියන් වහන්සේ, වහපු ඒවා ඇරලා දෙන්නත් දෙවියන් වහන්සේ දන්නවා. සුද්ධාත්මයන් වහන්සේ ඔබ සියලු දෙනාට ඔබ මොන සභාවක ඉන්න අය මේ වෙලාවේ සම්බන්ධ වෙලා හිටියත් ඔබේ සභාව දැන් වහලා ඇති. දැන් හෙට දවසේ දේව මෙහෙයන් පැවැත්වෙන සභා වහලා දාලා ඇති. හැබැයි දෙවියන් වහන්සේ ඔබට කියනවා ඔබ අවංකව පසුතැවිලා දෙවියන් වහන්සේ කියන මාර්ගවලට එම සභාවන් හැරුණොත් දෙවියන් වහන්සේගේ අවසරය නැවත වතාවක් එම සභාවන් වලට ලැබෙනවා. අපි නැවත උන්වහන්සේගේ පාමුලට ගිහිල්ලා අපි යාඥාවෙන් දෙවියන් වහන්සේට නැවතත් සම්බන්ධ වෙමු. හලෙලූයා. මේ ශුද්ධ දිනය මෙලෙස හෝ වහන්සේගේ පාමුලට එන්න දුන්න කරුණාව ගැන ස්තුතියි ස්වාමීනි. මේ සතියේ දේව මෙහෙයන් වලට යන්න විදිහක් නැතුව ලෝකේ පුරා ඈත කෙළවරවල් වල වෙන් වෙලා තනි වෙලා ඉන්න සියලු දෙනා එක්ක මේ දවසේ ඔබ වහන්සේගේ වචනය කතා කරන්න ඔබ වහන්සේ මේ ආකාරයෙන් හරි අපිට කරුණාව දැක්වූ බැවින් අපි ඔබට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. එබැවින් අපි ඔබ වහන්සේගේ පාද පාමුලට මේ වෙලාවේ ලං වෙනවා ස්වාමීනි. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. හලෙලූයා 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 හලෙලූයා. ඔබගේ පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීනි. අපේ අතින් වෙච්ච වැරදි ගැන අපි පසුතැවෙනවා. මේ දින 40 පුරා අපි පසුතැවෙනවා ස්වාමීනි. අපි ඔබ වහන්සේට දෙන්න ඕන ගෞරවය දුන්නේ නැහැ. ඔබ වහන්සේ කියපු විදිහට ලෝකෙන් වෙන්ුනේ නැහැ ස්වාමීනි. එබැවින් අද අපි වැටී සිටිනවා. එබැවින් මුළු ක්‍රිස්තියානි සභාවේ, මුළු කතෝලික සභාවේ දේව මෙහෙයන් අද වහලා දාලා තිබෙනවා. නමුත් ඔබ වහන්සේ ඉදිරියේ අපි පශ්චාත්තාප වී ඔබගේ කරුණාව නැවත බලාපොරොත්තු වෙනවා අපගේ දෙවියන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. අපිට අනුකම්පා කළ මැනවි. අනෙක් සියලුම දෙනා ඒක සුළු දෙයක් විදිහට සලකන නමුත් අපිට ඒක සුළු දෙයක් නෙමෙයි. තමන්ගේ පල්ලිය වහලා දාන එක අනිත් මිනිස්සුන්ට සුළු දෙයක් වුණාට දේව මෙහෙය පවත්ව ගන්න බැරුව විදිහට සුද්ධ මංගල්‍යයන්, සුද්ධ සබත් දේව මෙහෙම වහලා දාන එක අනිත් මිනිස්සුන්ට සුළු දෙයක් වුණාට ඒක අපිට සුළු දෙයක් වෙන්න බෑ. උන්වහන්සේ පටන් ගැනීම ඉඳලා දුන්න නියෝගය, උන්වහන්සේ පටන් ගැනීම ඉඳලා දීපු සුද්ධ කරුමේ නිවාඩු දිනය ඒක අපිට අහිමි වුණේ ඇයි? ඒ දවසේ මිනිස්සුන්ට එකතු වෙලා දෙවියන් වහන්සේගේ පාද පාමුල වැඳ නමස්කාර කරන්න තියෙන අවස්ථාව නැති වුණේ ඇයි? අපේ වැරදි නිසා, අපේ පාපය උත්සන්න වෙලා තිබෙනවා. අපි ලෝකයේ සමග මිශ්‍ර වෙලා සිටිනවා. අපි පසුතැවෙනවා ස්වාමීන් වහන්සේ. ඔබගේ කරුණාව අප සමග වනසේක්වා. මෙලෙස අපි ඔබගේ පාමුලට පැමිණ ඔබගේ අනුකම්පාව අයදිමින් ඔබගේ පාමුල යාඥාවේ නිරත වෙලා සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ගයමු හලෙලූයා දෙවිඳුන්ට. ගයමු හලෙලූයා දෙවිඳුන්ට. ගයමු හලෙලූයා ගයමු හලෙලූයා ගයමු හලෙලූයා. හැම කෙනෙක්ම අවංක සිතින් යාඥා කරන්න. මේ දිනේ පවත්ව ගන්න බැරුව ඉන්න හැම කෙනෙක්ම යටහත්ව දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලා යාඥා කරන්න. හලෙලූයා හලෙලූයා.
hallelujah දෙවිඳුන්ට ගයමු hallelujah දෙවිඳුන්ට ගයමු hallelujah ගයමු hallelujah ගයමු hallelujah ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ හල්ලෙලූයා 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 ඔබට නමස්කාර වේවා අපගේ මහෝත්තම දෙවි පියාණන් වහන්සේ ඔබට ස්තුති ප්‍රශංසා වේවා ස්වාමීනි හල්ලෙලූයා 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 ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමීනි ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබට නමස්කාර වේවා ලිබලක ලහතල හමනක ලහතල හෙබිලේ කේලේ කේතලියාලි හාලේ හාතලේ හබාලි ඉලිය ලහතල හමකල හලා කලා හතල හෙබෙල හෙබේලේ කේලේ හාතලේ අමලා හාතලේ ආලා හාතල හමන හල හතල හෙබෙල බෙල මෙනෙ කෙලෙ කෙතලි ඔබේ ආත්මෙන් මා සෑම දිනේ පුරවලන්න සමින් ඔබේ ප්‍රේමෙන් මා සෑම දිනේ පුරවලන්න සමින් ඔබේ ආත්මෙන් මා සෑම දිනේ රැගෙන යන්න සමින් ඔබේ ප්‍රේමෙන් මා සෑම දිනේ පුරවලන්න සමිදේ කඳුලැල් මගේ පිස දැමුවා ඔහලා පුරුත්තුව ගෙන දුන්නා මගේ ජේසුනේ ආදරේ ඔබට මගේ ජේසුනේ ආදරේ ඔබට මගේ ජේසුනේ ආදරේ ඔබට මගේ ජේසුනේ ආදරේ ඔබට ඔබට ස්තුති වේවා අපගේ දෙවි පියාණන් වහන්සේ හලෙලූයා 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 ඔබගේ පාමුලට එන්න දුන්න කරුණාව ගැන ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පටන් ගැන්වී ඉඳලා දුන්න නියෝගය අපිට අද දවසේ පවත්වන්නට මේ ආකාරයෙන් හෝ අපිට පවත්වන්නට දුන්න කරුණාව ගැන ස්තුති කරනවා අන්තර්ජාලය තුලින් ලෝකයේ විවිධ රටවල් වල ඉඳගෙන මේ වෙලාවේ ඔබ වහන්සේ ඉදිරියේ බැගෑපත් වන සියලුම සහෝදර සහෝදරියන් ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේට බාර කරනවා පියාණනි ඔබ වහන්සේ ඔවුන් කෙරෙහි බලන්න ඔවුන් කෙරෙහි අතගසා මේ දවසේ නැවත ඔබ හොයන්නට ඔබ වෙතට පැමිණෙන්නට ඔබගේ කරුණාව යේසුස් වහන්සේ තුලින් ලබා දෙන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා ස්වාමිනී ජේසුනි අපිට අනුකම්පා කළ මැනව අප උදෙසා මැදහත්ව මැනව අපට ඉහළින් සිටින අපගේ උත්තම පූජකයාණන් වහන්සේ ඔබ වහන්සේගේ අතට මේ උදෑසන අපි මේ සබත් දේව මෙහෙ මුළුමනින් බාර කරනවා මේ සමග සම්බන්ධ වෙන සියලුම දෙනා ඔබට බාර කරනවා පියාණන් වහන්සේ හලෙලූයා ඔබ දවසේ මේ දවස පුරා ඔබ අපිට ලබා දුන්න කරුණාව ගැන අපි ඔබට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ හලෙලූයා මේ වෙලාවේ අපි මේ සබත් දේව මෙහෙය මෙලෙස පවත්වන උන්වහන්සේ දුන්න කරුණාව ගැන සහ උන්වහන්සේ අපිට අද උගන්වපු වචනය පිළිබඳව දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වී යාඥා කරමු ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ හල්ලෙලූයා හල්ලෙලූයා අපට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා කලින් උදෑසන යාඥාව බාර කළ යාඥා කරපු ශාමලි දිසානායක නමින් මෙතන ඉන්න සිස්ටර් යාඥා කරන්න මයික් එක ඕන් කරගන්න
හරි ඒ සිස්ටර් ඒකට සූදානම් වෙනකන් කුමාරි සිස්ටර් යාඥා කරන දවස බාර කරලා Hallelujah, 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 hallelujah. Stuti eva, presansa veva, ජීවමාන මගේ අබ්බා පියාණනි ඔබ වහන්සේගේ පාද පාමුලට අපිව හැම දිනම එක්සිට වී එකමුතු වී අද දවසේ එකතු වෙලා ඔබ වහන්සේගේ සබත් දවස සමරන්න ඔබ වහන්සේ දුන්නු මේ කරුණාව නිසා ස්තුති කරන මගේ දේව පියාණනි ඔබ වහන්සේට විරුද්ධව අපි වැඩ කරා මගේ දේව පියාණනි ඔබ වහන්සේගේ වචන නොපිළිගෙන අපේ කැමැත්තට අපි වැඩ කරා මගේ දෙවියන් වහන්සේ ඒ වෙනුවෙන් මගේ දේව පියාණනි මේ මොහොතේ ඔබ වහන්සේ තුල අපි පසුතැවෙනවා මගේ දේව පියාණනි සබත් දවසකට අපිට යන්න නැතුව මගේ දේව පියාණනි ගොඩක් අපි දුකේ වේදනාවෙන් සිටින ඔබ වහන්සේව සොයන්න අපිට ඔබ වහන්සේගේ ඒ සභාවට යන්න අපිට ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කරන්න මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති කරනවා මගේ අබ්බා පියාණනි අද දවස ඔබ වහන්සේගේ සුද්ධ ලෙස පවත්වන්න ඔබ වහන්සේ තෝරාගත් දාසය අතුලින් අපිට ඔබ වහන්සේගේ වචනය අප නිසා ස්තුති කරනවා මගේ දේව පියාණනි ඔබ වහන්සේම අපේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මේ විශ්වයේ අධිපති දෙවියන් වහන්සේ ඉහළ ආසේද පහළ පොළවේද පොළවේ යටද එකම බලය දිසර පරාක්‍රම මහත්තම දෙවියන් වහන්සේ ඔබ වහන්සේම පමණයි මගේ දේව පියාණනි ඔබ වහන්සේට සම්පූර්ණ පියටත් වෙනවා කීකරු වෙනවා මගේ දේව පියාණනි ඔබ වහන්සේගේ පනත් අපි මේ අද පටන් ඔබ වහන්සේගේ පනත් අපි පිළිපැදගෙන ඔබ වහන්සේව සොයනවා මගේ දේව පියාණනි අනේ මගේ දේව පියාණනි අපිට උපකාර කරන්න මගේ දේව පියාණනි අපිට සමාව දෙන්න ඔබ වහන්සේ අපිට සමාව දෙන්න මගේ උතුම් තාත්තේ ඔබ වහන්සේගේ සභාවකට යන්න අපිට කරුණාව ඔබ වහන්සේ නිදහස් කරලා දෙන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් මගේ දේව පියාණනි සභාවට යන්න අපිට උපකාර කරන්න මගේ උතුම් දෙව් පියාණනි ඔබ වහන්සේගේ දාසයා නිසා ස්තුති කරනවා ඔහුටද ඔබ වහන්සේගේ ප්‍රඥාව දීලා නැනනුවන දීලා තව ඔබ වහන්සේගේ වචනය තුල තිබෙන සත්‍ය දේ අවබෝධ කරගන්න සත්‍ය ඒ වචනය තුල තිබෙන සංගුණ දේ එලිදරව් කරන්න අපට ඔබ වහන්සේ ලබාලා දුන්න ඒ දාසයා නිසා ස්තුති කරනවා මගේ දේව පියාණනි අද දවස සම්පූර්ණම වහන්සේට බාර කරනවා සුද්ධ ලෙස අද දවසේ පටන් ගැනීමේ සිට අවසාන වෙනකම් මේ සබ්බත අපට පවත්වා ගන්න ඔබ වහන්සේගේ කරුණාව අපි සියලු දෙනා මත නිදහස් කරන්න කියලා ඔබ වහන්සේගේ උතුම් සුද්ධ දෑතට සභාවේ සිටින සියලු දෙනාගේ ආත්ම ප්‍රාණ ශරීර බාර කරනවා යටත් කරනවා නාසර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුද්ධ බලවන්ත වූ අනර්ගත වූ ජීවමාන නාමයෙන් ආමෙන් 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 හොඳයි හැම දිනාටම ජේසු පිහිටයි අපි 7 වෙනි දවසේ निराहार කාලේ 7 වෙනි දවසේ මධ්‍යම රාත්‍රී ආඥාව සමග අද ශ්‍රී ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 12ට 11:00ට එකතු වෙනවා. එතෙක් සියලු දිනාටම ජේසු පිහිටයි. පාස්ටර් මම කතා කරන්න ඕනේ පාස්ටර් ඔව් කියන්න